අයිබෝන් අද අපිත් එක්ක වැඩසටහනට එකතු වෙනවා සමගි ජනබලවේගයේ ජාතික සංවිධායකය වගේම පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්සත් නායක මැතිතුමා. අයිබෝන් ඔබතුමන්ට. අයිබෝන්. හොඳයි මම මෙහෙම ආරම්භයක් ගත්තොත් ඔබතුමා අමනාප වෙන්නේ නැති වෙයි කියලා මං හිතනවා. කාටුන් ශිල්පීන් කියපු දේ ආපහු හරි ගියාද? ඇත්තටම ඕන කෙනෙකුට ඕන දෙයක් කියන්න පුළුවන්. හැබැයි ප්‍රශ්න වෙලා තියෙන්නේ එහෙම නෙවෙයි. අපි වැටි වැටි නැගිටින්න උත්සාහ කරනවා. ජයග්‍රහණය තියෙන එතන. ඒ කියන්නේ අර චීන කතාවක් තියෙනවානේ වැටුණු හැම මොහොතකම නැගී සිටීම තමයි ජයග්‍රහණය කියලා. ඉතින් අපි නැගී සිටීමට ශක්තියක් මේ තුලින් ලබා ගන්නවා. නමුත් මෙවර මැතිවරණයේදී ජනතාව විසින් පොදු ජන පෙරමුණට අසීමිත බලයක් ලබා දෙනවා. ඒ අසීමිත බලය මම හිතන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූර 3න් 2කටත් වැඩි ප්‍රමාණයක් ඔවුන්ට ලබා දෙනවා. එතකොට එක්සත් ජාතික පක්ෂය මම හිතන්නේ ඉතිහාසයේ ප්‍රථම වතාවට තමයි එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයෙක් නැතුව පාර්ලිමේන්තුව රැස් වුණේ. ඔබට අවස්ථාව ලැබුණා පාර්ලිමේන්තුවට යන්න. ඉතින් දුක නැද්ද එක්සත් ජාතික පක්ෂයට වෙච්ච දේ ගැන? ඇත්තටම කනගාටුයි. මොකද අවුරුදු 73කට පස්සේ එක්සත් ජාතික පක්ෂයේ මේ තත්ත්වයට ළඟා වුණේ. ඉතින් ඒකට නම් වර්ධිකරු පැහැදිලිවම එක්සත් ජාතික පක්ෂය කියලා කියන්න පුළුවන්. මොකද ඒකේ නායක කාරකාදීන් මහජන මතය ගැන හිස නමන්නේ නැතුව ක්‍රියා කිරීම. ඇත්තටම දැන්වත් මම කියන්නේ දැන්වත් මේකෙන් පාඩමක් ඉගෙනගෙන මේ මහජනයා දුන්නු මතයට ගරු කරලා වෙනස් වෙන්න එක්සත් ජාතික පක්ෂය උත්සාහ කළොත් මේ සියලු දෙනාම එකට අරගෙන අපිට යන්න පුළුවන්. එතකොට මේ එක්සත් ජාතික පක්ෂයේ වෙච්ච මේ පරාජයට ඔබතුමාලත් වග කියන්න ඕනේ නැද්ද? ඒ කියන්නේ ඔබතුමාලා සමගි ජනබලවේගයේ විදිහට වෙනම පක්ෂයක් කඩාගෙන ගියප එකත් මේකට බලපෑවේ නැද්ද? ඇත්තට මේකට හේතුවක් තිබුණානේ. මොකද එක්සත් ජාතික පක්ෂයේ කොත්‍යාධිකාරී මණ්ඩලයේදී සාකච්ඡා කරලා ගත්ත තීරණයට පටහැනිව අවසාන මොහොතේදී තරඟ කරන්නට ලකුණ පිළිබඳව ගැටුමක් ඇති කර ගැනීමනේ මේකට ප්‍රතිඵලය. ඉතින් ඒකට වාක් කියන්න ඕන සජිත් ප්‍රේමදාස මහතාවත් සමගි ජනබලවේගයත් නෙවෙයි. ඒක එළියට යන තරමට පාර හැදුවේ එක්සත් ජාතික පක්ෂයේ වර්තමාන පරාජයට පත්වෙච්ච නායකයෝ. නායකත්වය ගැන කතා කරද්දී අපි දැක්ක පහුගිය දවස්වල මේ නායකත්වය වර්තමාන නායකතුමා ඉවත් වෙනවා කියලා මුලින් ප්‍රකාශයන් කිහිපයක් කරලා තිබ්බා. හැබැයි පස්සේ කියලා තිබ්බා තව ටික කාලයක් ඉන්නවා කියලා. ඒ කියන්නේ නායකත්වයට එච්චරම කෑදරද? ඒක අහන්න ඕන මගෙන් නෙවෙයි. රනිල් වික්‍රමසිංහ මහත්මයාගෙන්. නමුත් ඔබතුමා ළඟින් ආශ්‍රය කරපු පුද්ගලයෙක් තමයි රනිල් වික්‍රමසිංහ මැතිතුමා කියන පක්ෂයේ මහලේකම් විදිහට ඉද්දී ළඟින් ආශ්‍රය කරපු පුද්ගලයෙක්. ඒ නිසා එතුමා හිතන පතන විදිය ගැන ඔබතුමා දන්නවා ඇති. ඇත්තට හිතන පතන විදිය ගැන කල්පනා කරුවොත් නම් එතුමා යන පාටක් නැහැ. හැබැයි මම කියන්නේ මහජනතාව දුන්නු පණිවිඩයේ තේරුම් අර ගැනීම නායකයෙකුට ලොකු වටිනාකමක් තිබෙනවා. ඉතින් ඒක තේරුම් ගත්තා නම් එතුමා යා යුතුයි. ගිහිල්ලා අලුත් නායකයන්ට අලුත් පිරිසකට පක්ෂ බාර දෙන්න ඕනේ. එහෙමනම් මේක ගොඩනගන්න පුළුවන් අපිට ඒ අභියෝගේ බාර ගන්න පුළුවන්. කරු ජයසූරිය මහත්මයා ප්‍රකාශයට පත් කළා තියෙනවා නායකත්වයේ බාර ගන්න සූදානම් කියලා. කරු ජයසූරිය මහත්මයා නායකත්වයට පත් වුණොත් ඔබතුමාලා එකතු වෙන්න සූදානමක් තියෙනවද නැත්නම් කරු ජයසූරිය මහත්මයාත් නායකයා වුණොත් ඒත් වෙනම දෙයන්නේ? ඇත්තටම කරු ජයසූරිය මහතාගේ අරමුණ මොකක්ද කියලා අපි දන්නේ නැහැ. නමුත් එතුමාගේ මැදිහත් වීම මත අපිට අලුත් සාකච්ඡාවක් පටන් ගන්න පුළුවන්. ඒ පරිසරය ගොඩනගයි කියලා අපි හිතනවා. කොහොම වුණත් අනාගතයේදී විපක්ෂය යම් ආකාරයක පොදු එකඟතාවයකට ආ යුතුවම තිබෙනවා. එහෙනම් එක්සත් ජාතික පක්ෂයටත් හිතලා ඔවුන් කල්පනා කළ යුතුයි ඔවුන්ගේ අනාගතය ගැන. එහෙනම් සමගි ජන බලවේගය කියන එක වෙනසක් වෙන්නේ නැහැ. සමගි ජන බලවේගයේ ලකුණ සමගි බලවේගය අපි ඉදිරියට යනවා. ඉතින් ඒක ඇතුලේ අපිට පුළුවන් මේ ව්‍යාපාරය කරන්න. මොකද සමගි ජන බලවේගය කියලා කියන්නේ දේශපාලන සන්ධානයක්. පක්ෂ ගොඩක් ඉන්නවා. ඒතකොට ඒකේ මිත්‍ර පක්ෂයක් හැටියට එක්සත් ජාතික පක්ෂයට එකතු වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් එක්සත් ජාතික පක්ෂය සමගි ජන බලවේගය හා ඒකාබද්ධ වීම පිළිබඳව අලුත් සාකච්ඡාවක් පටන් ගන්නත් පුළුවන්. සමගි ජන බලවේගයට මෙවර මැතිවරණයෙන් ලැබිච්ච ප්‍රතිශතය සහ ජනතාව දුන්න අවස්ථාව ගැන සෑහීමකට පත් වෙනවද? අපි කැමති දිනුවා නම් හැබැයි ලබා දුන්නු ජයග්‍රහණය නැත්තම් ලබා දුන්නු ප්‍රතිශතය ගැන අපි මීට වඩා යමක් බලාපොරොත්තු වුණා. නමුත් මම කියනවා මේක හොඳ ආරම්භයක්. මොකද සමගි ජන බලවේගය කියන්නේ මාර්තු මාසේ 2 වෙනිදා ආණ්ඩුව විසිරුවා හැරීමත් එක්ක එළියට ආපු දේශපාලන පක්ෂයක්. අපිට මාස 3ක් විතර වැඩ කරන්න හම්බුනේ නැහැ. අවම ගත්තොත් මාස 2ක් විතර තමයි මේ දේශපාලන ව්‍යාපාරය කළේ. ලංකා ඉතිහාසයේ අඩුම කාලයකින් ඡන්දයකට මුහුණ දීලා සමගි ජන බලවේගයේ හැටියට තනි පක්ෂයක් අපි පුළුවන්කම ලැබුණා 128ක් විතර ලබා ගන්න. සජිත් ප්‍රේමදාස මහත්මයාත් එක්ක ළඟින්ම හිටපු පාර්ශවයන් තමයි අපි දකිනවා සුජීව සේනසිංහ මැතිතුමා, ඒ වගේම අජිත් පී පෙරේරා මැතිතුමා, ඒ වගේම අපි අනුරාධපුරයෙන් ගත්තොත් හැරිසන් මන්ත්‍රීතුමා, ඒ වගේම චන්ද්‍රානි බණ්ඩාරනායක, ඒ වගේම මාතලෙන් ගත්තොත් අලුවිහාරේ පරපුර මේ සියල්ලම ඇයි ජනතාව ප්‍රතික්ෂේප කරේ? ඒක ජනතාව ප්‍රතික්ෂේප කරන්න හේතු තියෙනවා ඇති. මොකද හේතුව දේශපාලනයේදී නායකත්වය ලබා දීම, සමීප වීම, මහජන අදහස් උදාස අනුව ක්‍රියා නොකිරීම මේවා හුඟක් දේවල් තියෙනවා. ඉතින් ඒ විතරක් නෙවෙයි බලන්න දැන් සන්දානයේ පැත්තෙන් හිටපු නැත්නම් පොහොට්ටුව පැත්තෙන් හිටපු නායකයන් ගණනාවකටත් ඒ ඉරණ මත් වෙලා තිබෙනවා. ඒ නිසා මම කියන්නේ මහජනතාව දැන් ටිකෙන් ටික හිතලා බලලා ඡන්ද දෙන තත්වයකට පත් වෙලා. ඉතින් අපි අනාගතයේත් කියන්නේ මහජනතාවට වැඩ කරන නායකව තෝරගන්න. අපිට තෝරන්න බෑ ආවලා ආයුතුයි කියලා. ඒක මහජනතාවගේ අයිතියක්.
හොඳයි අපි දකිනවා ඔබතුමා ජාතික ලයිස්තුවෙන් එන්න උනේ මේ පාර ඔබතුමාට. ඉතින් ඔබතුමාට ඒ ජාතික ලයිස්තුවෙන් එන්න උනේ මෙහි හිටපු ප්‍රබලයෙක් මහනුවර හිටපු ප්‍රබලයෙක් ඒකට ඔබතුමා තරඟ කරනවට අකමැති වුණු නිසා කියලා අපි දකිනවා විවිධ ප්‍රකාශයන් නිකුත් වුණා. ඉතින් දැන් එතුමාම තමයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක වෙලා ඉන්නේ. ඒතකොට ඔබතුමා සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක. ඉතින් කොහොමද විපක්ෂයේ කාර්යභාරය සමගියෙන් කරගෙන යන්න පුළුවන්කමක් තියෙද? ඇත්තටම එතුමාට තිබෙන්නේ පාර්ලිමේන්තු ඇතුලේ ක්‍රියාවලියක් විතරයි. නමුත් ජාතික දේශපාලනයේ බිම්මට මේ වැඩ පිළිවෙල ක්‍රියාත්මක කරන්න මට වගකීමක් තිබෙනවා. ඒ නිසා පක්ෂය තීරණය කරන පරිදි සහ පක්ෂය සැලසුම් කරන පරිදි වැඩ කටයුතු කරන්න මට කිසිම බාධාවක් නැහැ. එකක් පෞගිය පාර්ලිමේන්තු මැතිවරණයේ තරඟ කරන්නට මට අවකාශයක් තිබුණා නම් මම විශ්වාස කරනවා මේ රැල්ලත් එක්ක යම් ආකාරයක මහනුවර අපි පෙරදුනත් ආසන 5කට යන්න තිබුණා. 5 දෙනෙකුට පාර්ලිමේන්තු නියෝජනයේ අවස්ථාව තිබුණා. ඒ අවස්ථාව නම් හිතුවක්කාර තීරණයක් නිසා අහිමි වුණායි කියලා කනගාටු වෙනුනත් කියන්න ඕනේ. ඒ කියන්නේ පැහැදිලිව එතුමා වග කියන්න ඕනේ මේ අවස්ථාව නැතිවීම සම්බන්ධයෙන්. තාමත් පැහැදිලිව මම කියනවා ඒ සඳහා දායක වුණු ඒ නායක කාර්කාදීන් සියලු දෙනාම වක් කියන්න ඕනේ. හොඳයි අපි දකිනවා මේ අලුත් ආණ්ඩුවේ ඇමතිවරුන් පත් කිරීමේදී අපි දකිනවා මේ විෂය පතයන් ඉලක්ක කරගෙන වෙන් වශයෙන් රාජ්‍ය අමාත්‍යවරු කැබිනට් අමාත්‍යවරු පත් කරලා තියෙනවා. නව ආණ්ඩුවේ ඇමතිවරුන්ගේ පත් කිරීම සම්බන්ධයෙන් ඔබතුමා දරන්නේ කොයි වගේ මතයක්ද? ඒක නම් මහා අවුලක්. මං හිතන්නේ බොහෝ දෙනෙක් සතුට වෙනවායි කියලා. මම හිතනවා නිශ්චිතව මේ තියෙන පරිසරයට අනුව වගකීම බෙදලා යන ඇමතිකන් 28ක් පත් කරා නම් මීට වඩා ප්‍රතිපලයක් ගන්න තිබුණායි කියලා. අද ඇමතිවරු 28ක් රාජ්‍ය ඇමතිවරු 39ක් පත් කරලා තිබෙනවා. මේක විශාල බරක්. මං කියන්නේ 28 දෙනෙක් ඇමතිවරු පත් කරලා නියෝජ්‍ය ඇමතිවරු හෝ රාජ්‍ය ඇමතිවරු 28 දෙනෙක් පත් කරා නම් නිශ්චිත වශයෙන් විෂයන් නියම කරලා මීට වඩා වටිනාකමක් ගන්න තිබුණා. කාර්යක්ෂමතාවය වැඩි කරන්න තිබුණා. අවාසනාවට වගේ ඒක වෙලා නැහැ. මේකේ දෙපැත්තක් වැරදිලා තිබෙනවා. එකක් ඇමතිකන් ලබාගත් පිරිසත් සතුටු නැහැ. දෙක තමයි ඇමතිකමෙන් ප්‍රතිඵලයක් නැත්තම් පලදායි යමක් වෙයි කියලා හිතන්නත් අමාරුයි අද මේ ක්‍රියාත්මක වෙන සහ සිදුවෙන දේවල් දිහා බලපුවම. හැබැයි අපි දකිනවා කලින් ආණ්ඩුවල අවධානය යොමු නොවිච්ච පැතිවලට මෙවර ආණ්ඩුවෙන් නව අමාත්‍යවරු පත් කරලා දෙනවා. අපි දකිනවා විශේෂයෙන් මැටි කර්මාන්තය ඉලක්ක කරගෙන අමාත්‍යවරු පත් කරලා දෙනවා. විසිතුරු මසුන් ඉලක්ක කරගෙන ඒ වගේම දුම්රිය මැදිරි මේ ආදි වශයෙන් විවිධ ශේෂ්ත්‍රයන් ඉලක්ක කරගෙන ඒ වෙනුවෙන්ම ඇමතිවරු පත් කරලා දෙනවා. ඉතින් ඔබතුමාලා හිතන්නේ නැද්ද ඒ තුලින් ඒ ශේෂ්ත්‍ර උඩට ගේන්න හැකියාවක් ලැබෙයි කියලා? ඇත්තට මේ හැම ශේෂ්ත්‍රයක්ම කලින් තිබුණු ඇමතිකම් වල තිබුණු විෂයානුබද්ධ කාරණා. ඒ කියන්නේ ඇමතිවරු වැඩ කරේ නැද්ද කලින්? ඒකනේ පෙන්නලා තිබෙන්නේ. දැන් ඇත්තටම ලංකා ඉතිහාසය ගත්තොත් අවුරුදු 70ක් විතර ලබාගත් ප්‍රගතිය මම කියන්නේ බිඳුවයි කියලා කියන නෙවෙයි. නමුත් යම් යම් ප්‍රගතිශීලී වැඩපිළිවෙලක් තියෙනවා. ප්‍රගතිය ලබාගත්ත තැන් තියෙනවා, දියුණු වෙච්ච තැන් තියෙනවා. නමුත් සෑහීමකටපත් වෙන්න බෑ කියලා මුළු රටම කතා කරනවානේ. එහෙනම් අපිට අලුතෙන් හිතලා මේ රටේ අත්‍යවශ්‍ය කාරණා පිළිබඳව අමාත්‍යාංශ 28ක් හදාගන්න පුළුවන්. දැන් කුෂිකර්මයේ උදාහරණයකට ගන්නකො. කුෂිකර්මයේ බීලුණු වලට එකයි, අර්ථපල් වලට එකයි, රතුළුණු වලට එකයි, මිරිස් වලට එකයි ඇමතිකම් පත් කරා කියලා රට දියුණු වෙන්නේ නැහනේ. රටට පොදු කුෂිකර්ම ප්‍රතිපත්තියක් තියෙන්න ඕනේ. රටට පොදු අධ්‍යාපන ප්‍රතිපත්තියක් තියෙන්න ඕනේ. රටට පොදු ප්‍රවාහන ප්‍රතිපත්තියක් තියෙන්න ඕනේ. රටට පොදු සෞඛ්‍ය ප්‍රතිපත්තියක් තියෙන්න ඕනේ. මේකයි විය යුත්තේ. එහෙම නැතුව විෂය හෝ මිරිස් කරලෙන් මිරිස් කරලා නැත්තම් ලුණු ගෙඩියෙන් ලුණු ගෙඩිය නැත්තම් මැටි කර්මාන්තයෙන් බතික් කර්මාන්තයෙන් රත්තරන් කර්මාන්තයෙන් කියලා වෙනම විෂයන් බෙදලා ලයිස්තු හැදුවයි කියලා දියුණු වෙන්නේ නැහැ. ඒ නිසා මම කියන්නේ පොදුවේ රටට හදන්න ඕන ජාතික ප්‍රතිපත්තීන් සමූහයක්. ඒකටයි ආණ්ඩුවක් ප්‍රමුඛතාවය දිය යුත්තේ. හොඳයි අපි දකිනවා මේ පාර්ලිමේන්තු මැතිවරණයේදී සමගි ජනබලවේගයෙන් තරඟ කරලා පරාජයට පත් වුණු മന്ത്രിවරුන් පළාත් සභාවට අනිවාර්යෙන් තරඟ කරන්න ඕනේ කියලා කතාවක් පැතිර යනවා. මේක ඇත්තද? එහෙම ඇත්තනම් ඔබතුමාලා හදන්නේ දෙවන වරටත් ඔවුන්ව ජනතාවගෙන් ප්‍රතික්ෂේප කරන්නද? ඇත්තට මේ මැතිවරණවලදී පරාජයට පත්වීම කියන එක සලකන්න බෑ. ඔවුන්ට තිබෙන්නේ යම් ඡන්ද ප්‍රමාණයක් ලබාගෙන තිබෙනවා. නමුත් පාර්ලිමේන්තුවට ප්‍රවේශ වෙනකොට යම් සීමාවකින් ඉහළ ගිය කොටසක් තමයි පාර්ලිමේන්තුවට පත් වෙන්නේ. සමානුපාතික ක්‍රමයේ කවුරුත් පරදිනව නෙවෙයි. ඒ නිසා අපි කිව්වා ඔවුන්ටත් යම් ජනමතයක් තිබෙනවා. ඇත්තෙන්ම පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා විශේෂයෙන්ම ඉල්ලීමක් කළා අපේක්ෂකයන් සියලු දෙනාම කොළඹට කැඳවලා මේ වතාවේ පාර්ලිමේන්තුවට තේරිපත් නොවුණු ඒ වගේම ඊළඟට ඉන්න සියලු දෙනාම තරඟ කළ යුතුයි කියලා. මොකද ඔවුන්ට සංවිධායක ධූරයක් දරනවා නම් ඒ සංවිධායක ධූරය දරලා ඒ මැතිවරණයට තරඟ නොකර මගහරින්න බෑ. ඒ නිසා ඒ අවස්ථාව මැතිවරණ ප්‍රතිඵල වල යම් ප්‍රගතියක් පෙන්නපු සියලු දෙනාටම හිමි වෙනවා. ඒ වගේම මේ දවස්වල බොහෝ සෙයින් කතාබහට ලක් වෙන මාතෘකාවක් තමයි 19 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඉවත් කිරීම සම්බන්ධයෙන්. ඔබතුමාලා ඉන්නේ ඒක සංශෝධනය කළ යුතුද? එහෙම නැත්නම් අලුතෙන්ම ව්‍යවස්ථාවක්ද ගෙන එන්නට ඕනේ? 19 වෙනි ව්‍යවස්ථාවේ හොඳ නරක විවිධ විදිහට තර්ක කරන්න පුළුවන්. හැබැයි 19 ගෙනාවේ ඇයි? මේ රටේ බොහෝ දෙනෙක් කාලයක් තිස්සේ කතා කරපු කාරණා කීපයක් නිසා.
එකක් තමයි විධායක ජනාධිපති ධූරය අහෝසි කළ යුතුයි කියලා මහා විශාල තර්කයක් රටපුරු තිබුණා. නමුත් ඒකේ යම් වගන්ති සංශෝධනය කළා බලතල අඩු කරන්න. ඒ වගේම විධායක ජනාධිපතිවරයෙක්ගේ කාල සීමාව තරඟ කරන යුතු කාල සීමාවල් වාර දෙකකට වඩා නොවැඩිය යුතුයි කියලා තීරණය කරන්න. ඒ වගේම ද්විත්ව පුරවැසියන් හැටියට ඉන්නවා නම් ඒ අයට දේශපාලනයේ තරඟ කරන්න අවකාශයේ වළක්වන්න. ඒත් එක්කම ස්වාධීන කොමිසම සභා හදන්න. ඒ වගේම ජනාධිපති ධූරයට තරඟ කළ හැකි වයස් සීමාවල් හදන්න. මේක හුඟක් බලාපොරොත්තු ඇතුව ඇමතිකම් සීමා කරන්න. ඒ වගේ දේවල්. ඉතින් 19 හොඳ දේවල් සාධනීය දේවල් තිබෙනවා. හැබැයි වර්තමානයේට ගැළපෙන පරිදි යම් ආකාරයක වෙනස්කම් කරන්න තියෙනවා නම් ඒ සංශෝධනය කිරීම කමක් නැහැ. හැබැයි මේ 19 ගලවලා 20 කරලා ඒ වෙනුවට 20 වෙනි සංශෝධනය කියලා වෙනම එකක් ගේන්න උත්සාහ කරනවා නම් ඒකෙන් පේන්නේ යම් පරමාර්ථයක් ඒගොල්ලෝ ඉටු කරගන්න උත්සාහ කරනවා. මට පේන හැටියට නම් මේගොල්ලෝ උත්සාහ කරන්නේ එකම එක කාරණයකට. ඒක තමයි ද්විත්ව පුරවැසි භාවයක් තිබෙන පුජ්‍යලයකට තරඟ කළ නොහැකි කියලා 19 වෙනි ව්‍යවස්ථාවේ තියෙන වගන්තිය වෙනුවට සම්පූර්ණයෙන්ම මේ 19 විසි කරලා දාලා එය යලි සක්‍රිය කරන්න උත්සාහ කරනවා. දෙක තමයි ස්වාධීන කොමිසම සභාව ඒගොල්ලන්ට ඉස්සෙල්ලා දෙයක්. මොකද ඒගොල්ලන්ට ඕන විදිහට පත් කරන්න බෑ තනතුරු වලට. කොමිසම සභාව සහ ව්‍යවස්ථාදායක සභාව හරහා ඒක කරන්න පුළුවන්. ඉතින් ඒක අයින් කළා දැම්මාම තනි පුජ්‍යලයකට ඕනෑම කෙනෙක් පත් කිරීමේ බලය පැවරෙනවා. ඒක ඉතාමත් බරපතලයි. අපි දන්නේ නැහැ 20න් ගේන අනිත් ඒවා ගැන. නමුත් මේක සමාජයේ කතා බහ වෙන කාරණා දෙකක් ගැන මම කිව්වේ. මම කියන්නේ ව්‍යවස්ථාවක් මුළුමනින්ම හදනවයි කියලා ප්‍රතිඥාවක් දීලා තිබෙනවා නම් ඇයි මේ කලබලේ? 19 අයි විසි කළා දාලා 20ක් ගෙනලා ඊට පස්සේ කියනවා නම් ආපහු අලුත් ව්‍යවස්ථාවක් හදනවා පැලස්තර දාන්න නැතුව කියනවා නම් ටිකක් ඉවසලා සමාජ කතිකාවකටත් ලක් කරලා අදහස් සුදහසුත් අරගෙන හැමෝම එකතු කරගෙන අලුත් ව්‍යවස්ථාවක් ගෙන නැගුවොත් නේද රටට ඵලදායි. හැබැයි මම කියනවා ඔය එකක්වත් නෙවෙයි වැදගත්. මේ මොහොතේ රට මුහුණ දෙන අර්බුදය. ඒක තමයි 19 හෝ 20 නෙවෙයි අර්බුදය තිබෙන්නේ. මේ මොහොතේ රටේ COVID-19 වසංගතයත් එක්ක බිඳ වැටිච්ච ආර්ථිකය යලි ගොඩ ගන්න එක. අපේ කර්මාන්ත ශාලා නැවත ප්‍රාණවත් කරන එක. අපේ නිෂ්පාදන වැඩි කරන්න ක්‍රියා කරන එක. සංචාරක ව්‍යාපාරය යලි ශක්තිමත් කරන්න වටපිටාව හදන එක. ඒ වගේම මිනිසුන්ගේ ආදායම් මාර්ගය වැඩි කරන්න උත්සාහ කරන එක. ඒ වගේ බරපතල ප්‍රශ්න තිබෙනවා. ඉතින් ඒවා ගැන නෙවෙයිද ප්‍රමුඛතාවය දී යුත්තේ. එහෙම නැතුව මේ 19ක් 20ක් ගැන කතා කර කාලීනාස්ති කරන එක ප්‍රතිඵලයක් තියනවද? ඔබතුමා මතු කරා මේ ditth පුරවැසි භාවය ඉවත් කිරීම සම්බන්ධයෙන්. ඇයි එහෙම ditth පුරවැසි භාවය ඉවත් කරන්න ඕන උත්සාහ කරන්නේ? මොකක්ද ඒකේ අරමුණ බවට පත් වෙන ඔබතුමා දකින විදිහට? ඇත්තටම ලෝකේ රටවල් හුඟක් දුත්ත පුරවැසියන්ට තරම් කරන්න දෙන්නේ නැහැ. ඒ කියන්නේ රටවල් දෙකක පුරවැසි භාවයක් තිබෙනවා නම් ඔවුන්ගේ බැඳීම එක රටක් එක්ක නෙවෙයි දෙකක් එක්ක. දැන් උදාහරණයක් කියනකොට ඇමරිකානු පුරවැසි භාවයක් තියෙන පුජ්‍යලෙක් කියලා. එතකොට ඔහු ලංකාවේ පුරවැසියෙකුත් ඇමරිකානු පුරවැසියෙකුත් වුණොත් කොහෙද ඔහුට තියෙන ස්වාධීනත්වය? සාමාන්‍ය පුජ්‍යලයකට වඩා වෙනස්. පාර්ලිමේන්තුවට ප්‍රවේශ වෙන පුජ්‍යලෙක් ඊට වඩා බැඳීමක් රටට තිබෙනවා. දැන් බලන්න මේ ආණ්ඩුව සහ ආණ්ඩුවේ නායකයෝ හැමෝම කතා කරන්නේ රටේ ස්වෛරීත්වය, ඒ වගේම රටේ බහුමික අඛණ්ඩතාවය, ඒ වගේම මාතෘභූමිය, ජාතිය කොච්චර සලුපිලි පරවගෙන ඉන්නවද? දේශප්‍රේමීත්වයෙන්. දැන් දේශප්‍රේමීත්වයෙන් සලුපුලු පරවගෙන ඉන්න අය කියනවා නම් රටවල් දෙකක පුරවැසියන් ඒ පුරවැසි භාවයේ තියෙන පුජ්‍යලයන් තරං කරන්න ඉඩ දෙන්න ඕන කියලා එහෙනම් ඒගොල්ලෝගේ දේශප්‍රේමීත්ව සලුපුලුව බොරුවට නේද පරවගෙන ඉන්නේ. මෙතනයි තියෙන ප්‍රශ්නේ. ඉතින් ඇයි මේක ප්‍රමුඛ පරමාර්ථයක් කරගන්නේ? අපේ තියෙන ප්‍රශ්නේ එකයි. මට හිතෙනවා මෙය තද බල ලෙසම භාවිතා කරන්න උත්සාහ කරන්නේ බැසිල් රාජපක්ෂ මහත්මයාට තිබෙන මේ බාධාව ඉවත් කරන්න. එතකොට එක පුජ්‍යලෙක් වෙනුවෙන් ඇයි මේ ව්‍යවස්ථාවක් සංශෝධනය කරන්න ජනතාව දුන්නු 3/2 බලයක් පාවිච්චි කරන්නේ? ඔබතුමා ඊටාම වගකීමෙන් ද කියන්නේ බැසිල් රාජපක්ෂ මහත්මයාගේ යටිකූට්ටු වැඩක් තමයි මෙතන ඉස්සරහට එන්න යන්නේ කියලා. ඊටමත් පැහැදිලිව ඒක පේනවනේ. වෙන කාටවත් උවමනාවක් නැහැ. ද්විත්ව දැන් උදාහරණයකට පෞගේ ආණ්ඩුව කාලේ මේ ව්‍යවස්ථා සංශෝධනය ගෙනාපුවාම ඒකට යටත් වෙච්ච ගීතා කුමාරතුංග මහත්මියට පාර්ලිමේන්තුවෙන් එළියට යන්න උනා. එතුමිය තමන්ගේ ද්විත්ව පුරවැසි භාවය ඉවත් කරගෙන මෙවර තරඟ කරලා යලිත් පාර්ලිමේන්තුවට ආවා. සැබෑ ලෙස පාර්ලිමේන්තුවට එන්න ඕන නම් රටේ පාලනයට සම්බන්ධ වෙන්න ඕන නම් මොකටද ද්විත්ව පුරවැසි භාවයේ එල්ලිලා ඉන්නේ? ඒක අයින් කරගෙන මම ශ්‍රී ලාංකික පුරවැසියෙක් කියලා අභිමාණයෙන් ආඩම්බරයෙන් කතා කරන්න පුළුවන් වෙන්න ඕන නේද? ඒකනේ ජාතිකත්වය. ඒකනේ රටට ගෞරව කරනවා කියන්නේ. ඒකනේ දේශප්‍රේමීත්වය කියන්නේ. එහෙම නැතුව රටවල් දෙකක ජාතික කොඩි වලට හිස නමමින් ඉන්න පුජ්‍යලයාව කොහෙද දේශප්‍රේමීත්වයක් තිබෙන්නේ? හොඳයි අපි දකිනවා මේ හිටපු ජනාධිපතිතුමා මෛත්‍රීපාල සිරිසේන මහත්මයාට තවමත් ඇමති ධූරයක් ලැබිලා නැහැ. කැබිනට් ඇමති ධූරයක් හෝ රාජ්‍ය ඇමති ධූරයක් හෝ ලැබිලා නැහැ. ඒ වගේම කතාවක් පැතිරීගෙන ගියා එතුමා කතානායක කරනවා කියලා. නමුත් කතානායක වුණෙත් නැහැ. ඇත්තටම
රාජපක්ෂවරු එතුමන්ගෙන් පලිගන්න යනවද එහෙම නැත්නම් එතුමාව නොසලකා හැරලාද තියෙන්නේ මොකක්ද ඇත්තට මෙතන වෙන්නේ? මගේ පුද්ගලික අදහස නම් ඇත්තටම ලංකාවේ අපේ ව්‍යවස්ථාවට අනුව දරන්න පුළුවන් ඉහළම තනතුර දරලා තිබෙනවා මෛත්‍රීපාල සිරිසේන මහතා. මහින්ද රාජපක්ෂ මහතා දැරුවා. හැබැයි මහින්ද රාජපක්ෂ මහතා සහ මෛත්‍රීපාල සිරිසේන මහතා අතර ලොකු වෙනසක් තිබෙනවා. ඒ කියන්නේ ඒ දෙදෙනාගේ දේශපාලන ව්‍යාපාර අතර ලොකු වෙනසක් මම දකිනවා. නමුත් මට හිතා ගන්න බෑ මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති උද්දෝරයට තරම් කර එක අවෝසි කරලා රටට පෙන්නනවයි කියලා පොරොන්දු වෙලා. හැබැයි අවශ්‍ය කරගන්න බැරි වුණා. යම් සංශෝධනයකට 19 විතරක් ඇවිල්ලා තරමක මග නතර වුණා. දැන් ඔහු නැවත පාර්ලිමේන්තුවට ඇවිල්ලා. මං අහනවා ලංකාවේ විධායක ජනාධිපති ධූරයේ දරපු පුජ්‍යලයා යලි පාර්ලිමේන්තුවට ඇවිල්ලා සාමාන්‍ය මන්ත්‍රීවරයෙක් හැටියට පසුපෙළක වාඩි වෙලා ඉන්න එක උට ගෞරවයක්ද අගෞරවයක්ද? ඒත් එක්කම ඔහු යම් ඇමතිකමක් දරනවා නම් එහෙම නැත්නම් වෙනත් වූ තනතුරක් ඉල්ලා සිටිනවා නම් හෝ එම තනතුරක ඉන්නවා නම් මම හිතන්නේ නෑ ඔහු හිටපු ජනාධිපති ධූරයටත් ගෞරවයක් දක්වනවා කියලා. ඒක අභිමානයේ කෙලසා ගැනීමක්. මම දන්නේ නෑ ආණ්ඩුව ගන්න තීරණය මොකද්ද කියලා. හැබැයි ඊයේ පෙරේද මම දැක්කා ගාමිණී ලොකුගේ මැතිතුමා මාධ්‍යයට කරපු ප්‍රකාශයක්. එතුමාගෙන් ඇහුවා මාධ්‍යවේදියෙක් දැන් මෛත්‍රීපාල සිරිසේන මහතා වෙනුවෙන් තනතුරක් නිර්මාණය කරනවාද කියලා. එතුමා ඒකට දුන්න උත්තරේ නම් මට හාස්‍යජනක උත්තරයක්. මොකද එතුමා කිව්වා එතුමාට දෙන තනතුරු පිළිබඳ තීරණය කරන්නේ පාස්කිරිදා කොමිෂන් සභාවේ වාර්තාව ආවට පස්සේ. ඒ වාර්තාවේ නිර්දේශ කරන තනතුරක් එතුමාට ලබා දෙන්න ක්‍රියා කරනවායි කියලා. ඉතින් ඒක එහෙම බලපුවම ආණ්ඩුව බලාපොරොත්තු වෙන චේතනාව මොකක්ද කියලා අපිට එහෙම බලන්න තීරණය කරන්න පුළුවන්. අපිට මෙහෙම හිතන්න බැරිද? ඒ කියන්නේ පාස්කු ප්‍රහාරයට සම්බන්ධයෙන් එතුමා වැරදිකරුවෙක් වෙලා තියෙනවා නම් එතුමාට තනතුරක් දෙන්න උත්සාහ කරන්නේ නැහැ කියලා උපකල්පනයකට අපිට යන්න බැරිද? එහෙම උපකල්පනය කරන්න පුළුවන්. මං කියන්නේ දැන් මේකෙන් පේන්නේ ඒගොල්ලෝ ආණ්ඩුව යම් ආකාරයක පාස්කිරිදා කොමිෂන් සභාවත් එක්ක මෛත්‍රීපාල සිරිසේන කියන චරිතය බැඳලා තියෙනවා. ඔවුන් යම් ආකාරයක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඡන්ද ප්‍රමාණය මේ වතාවේ ලබා ගන්න මෛත්‍රීපාල සිරිසේන මහතාව පාවිච්චි කරා. දැන් දේශපාලන න්‍යායයට අනුවම පාවිච්චි කරලා පැත්තකින් තියලා තියෙනවා වගේ පේනවා. ඔබතුමාට පුංචි බාධා කිරීමක් කරනවා මේ. අපි දැක්කා එතුමාගේ නිල Facebook පිටුවේ යම් ප්‍රකාශයක් සඳහන් වෙනවා. මම හිතන්නේ ඔබතුමාත් Facebook පරිහරණය කරන කෙනෙක් විදිහට ඒක දකින්නේ නැති. වෙහෙසකර අභියෝගයන් සාර්ථකව ජයගත් පසු එහි අග්‍රඵලය භුක්ති විඳීමට ටික කලක් නිහඬව බලා සිටිය යුතුයි කියලා. ඇත්තට මේ මොකක්ද අග්‍රඵලය සහ ඇයි මේ නිහඬව බලාගෙන ඉන්නේ කියලා ඔබතුමාට යම්කිසි ඉඟියක් දන්නවද දෙන්න පුළුවන්ද? ඒ කියන්නේ නියෝජ්‍ය අග්‍රාමාත්‍ය ධූරය කියන එකක් වගේ දෙයක් එතුමාට ලැබෙයිද? පෙන්න යනවා ඇති. දැන් බලන්න අර කිව්වා වගේ කැබිනට් මණ්ඩලය පත් කරන්න ඉස්සලා කිව්වා ඔහුට යම්කිසි නිශ්චිත අමාත්‍යාංශයක් ලබා දීම පිළිබඳව එකඟතාවයක් සහ ගිවිසුමක් තියෙනවා කියලා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්ක පොදු ජන පෙරමුණ. නමුත් බලාපොරොත්තු වුණ ඇමතිකම එතන තිබුණේ නැහැ. දෙවනුව කිව්වා පාර්ලිමේන්තුවේ කතානායකවරයා හැටියට පත් කරනවායි කියලා. නමුත් කතානායකවරයාත් පත් කරලා ඉවරයි. එහෙම දෙයක් වෙලා නැහැ. දැන් තුන්වෙනුව කියනවා ව්‍යවස්ථාව වෙනස් කරලා නියෝජ්‍ය අගමැතිකරෙක් ලෙස පත් කරන්න උත්සාහ කරනවායි කියලා. මම දන්නේ නැහැ ඒක වෙනවද නැද්ද? පුජ්‍යලයක් වෙනුවෙන් එවැනි නිර්මාණයක් කරන එක හොඳද නරකද? ඒක ජනතාව කල්පනා කරන්න ඕන. මොකද තනි පුජ්‍යලයේ වරප්‍රසාදයක් වෙනුවෙන් ව්‍යවස්ථාවක් සංශෝධනය කිරීම යුතුයකමක් හැටියට පිළිගන්න පුළුවන්. රටක ජනතාව බලයක් දුන්නේ එක එක පුජ්‍යලයා වෙනුවෙන් නිර්මාණය කරන්න නෙවෙයි. ව්‍යවස්ථා හදන්න නෙවෙයි. රටක ජනතාව බලය දුන්නේ පොදුවේ රටට නොවෙනස් සාධාරණ පුරවැසි වගකීමක් ඉෂ්ට කරන්න පමණයි. ඒසා මම දන්නේ නැහැ මොකක්ද අවසාන ප්‍රතිඵලය කියලා. එතුමා බලාපොරොත්තුෙන් ඉන්නවා ඇති අර මොකක් හරි Tamanට ලැබෙයි කියලා. ඒ නිසා නොඑක් කතා කියනවා ඇති. ඉතින් මම දන්නේ නැහැ ඇත්තටම එතුමා හිතන්නේ මොකද්ද ආණ්ඩුව කරන්නේ මොකද්ද කියලා. එවැගේම අපි දැක්කා මංගල සැසියේදී විග්නේශ්වරන් මහත්මයා කරපු ප්‍රකාශයක් සම්බන්ධයෙන් බොහෝ සමාජයේ විවිධ තැන්වල කතා බහට ලක් වෙනවා. ඇත්තටම ඔබතුමා මේ ප්‍රකාශයත් එක්ක එකඟ වෙනවද? එහෙම නැත්නම් ඒක ප්‍රතික්ෂේප කරනවද? මොකක්ද ඔබතුමාගේ අදහස ඒ සම්බන්ධයෙන්? සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා. ඒ ප්‍රකාශය නොකළ යුතු ප්‍රකාශයක්. විශේෂයෙන්ම සමග ජන බලවේගයේ වෙනුවෙන් එදා ඒ විවාදයට සහභාගී වුණු මනුෂ්‍ය නානායකකාර මැතිතුමා මන්ත්‍රීතුමා ඒ පිළිබඳව පැහැදිලිව ප්‍රකාශ කළා. මම හිතන ආණ්ඩුවේ ස්ථාවරයක් කිව්වේ නැහැ. ඉතින් සමග ජන බලවේගයේ හැටියට අපි සම්පූර්ණයෙන්ම එවැනි ප්‍රකාශ නොකළ යුතුයි කියලා මම හිතනවා. මොකද අපි අවුරුදු 30ක දැවැන්ත යුද්ධයකට පැටලලා හිටියා. ඇත්තට මේක හොඳයි නෙවෙයි. ඒක නරකයි. අපි අතර යම් ආකාරයක අවිශ්වාසයන් සැකයන් ජනවාර්ගික කොටස් අතර ගොඩ නැගුණා. දැන් යම් ආකාරයක යුද්ධය අවසන් වෙලා අපි එක තැනකට යමින් තිබෙනවා. මම හිතනවා හොඳ වුණත් නරක වුණත් යුද්ධයේ අවසන් දැන්. ඒකෙන් විශාල හානියක් සිද්ධ වුණා. දැන් අපි කරන්න තියෙන්නේ සහෝදරත්වයේ යලි ගොඩනගා ගන්න අපි ඔක්කොම ශ්‍රී ලාංකිකයින් හැටියට නැගී සිටීම. එකම පුරවැසියන් හැටියට නැගී සිටීම. ඒකට බාධා වෙන කතා බහ කරනවා නම් ඒක අපි නොකළ යුතුයි කියලායි මම හිතන්නේ. ඒක ප්‍රතික්ෂේප කළ යුතුයි කියලා මම හිතන්නේ.
අපි දකිනවා මේ විග්නේශ්වර මහත්මයා උතුරු පළාතේ විවිධ තනතුරු දරද්දිත් යම් යම් ප්‍රකාශයන් නිකුත් කරා. දැන් පාර්ලිමේන්තුවට අවිල්ල වෙනවා. පාර්ලිමේන්තුවේ මංගල සැසියේදීම යම් යම් රටේ ඒකීයභාවයට සහ රටට ප්‍රශ්න ඇති වෙන විදිහේ ප්‍රකාශයන් සිද්ධ කරනවා. ඉතින් ඔබතුමාලට විපක්ෂයේ විදිහට මේ වෙනුවෙන් දැවැන්ත හඬක් නගලා මේ ගැන යම්කිසි ක්‍රියාමාර්ගයක් ගැනීමේ හැකියාවක් නැද්ද? නෑ අපේ විරෝධය අපි පළ කරලා තිබෙනවා. දැන් අතන ආණ්ඩු පාර්ශවයත් බලන්න ඕන. අන්තික මම විශ්වාස කරන්නේ මේ ගැන පක්ෂ නායකයන් එකතු වෙලා විග්නේශ්වරන් මහතාට ප්‍රකාශ කළ යුතුව තිබෙනවා අපේ ව්‍යවස්ථාවට අනුව ක්‍රියා කරන්න. ඔහු ශ්‍රේෂ්ඨාධිකරණ හිටපු විනිශ්චයකාරවරයෙක්. ඔහු නීතිය නොදන්නව නෙවෙයි. ඔහු ව්‍යවස්ථාව නොදන්නව නෙවෙයි. නමුත් හිතාමතාම ඔහු පෙනී සිටිනවා යම්කිසි අරමුණක් වෙනුවෙන් හෝ යම්කිසි කණ්ඩායමක් වෙනුවෙන්. ඉතින් මේකේ අවබෝධ කර දිය යුතු කාරණේ තමයි නැවත වතාවක් අපි ජාතිවාදයේවත් වෙනත් ආකාරයක මේ ජනතා පෙළඹවීමකට යාමවත් නොකළ යුතුයි. ඒ නිසා මම විශ්වාස කරන්නේ මේ කාරණේ පදනම් කරගෙන වාද විවාද කර කර ඉන්නේ නැතුව පක්ෂ නායකයන් කතානායකතුමා මේ කණ්ඩායම එකතු වෙලා මේ ප්‍රකාශය යලි සිදු නොකරන්න වග බලා ගැනීම හරහා මේ නවත්තා ගැනීමට උත්සාහ කිරීමයි කළ යුතුව තිබෙන්නේ. ඒ කියන්නේ විපක්ෂ නායකතුමා හැටියට ඉල්ලීමක් කතානායකතුමාගෙන් කරයි. හොඳයි සජිත් ප්‍රේමදාස මහත්මයාගේ ඩයිනමෝව කොහොමද මේ දවස්වල? හොඳට වැඩ කරනවා. එතුමා ඊළඟට අපි යන්න ඕන තන පිළිබඳව ඒ කියන්නේ ඊළඟට අපි මුණ දෙන්න ඕන අභියෝගය පිළිබඳව දැන් සූදානම් වෙනවා. මොකද මේ මැතිවරණයට මාස දෙකක් ඇතුළත ඔහු දුන්නු නායකත්වය ඉතාමත් ශක්තිමත්. අඩුපාඩුකම් සිදු වෙලා ඇති. අපි මුණ දුන්නේ අභියෝග දෙකක් එක්ක. එකක් තමයි ආණ්ඩුවේ අභියෝගය. ඒ වගේම දෙවනුව එක්සත් ජාතික පක්ෂයේ අභියෝගය. මේ දෙකම එකට එකතු වෙලා ගැහුවේ සමගි බලවේගයට. හැබැයි සමගි ජන බලවේගය මේ සියල්ල ඔස්සේ අපිට අධිකරණයෙන් එල්ල වුණු තර්ජන ඒවත් එක්ක අපි සියල්ලත් අරගෙන ඉස්සරහට ගියා. දැන් අපේ පළවෙනි අදියර මාස දෙකකින් අපිට යම් ආකාරයක ඡන්දදායකයන්ගෙන් 128ක් දිනා ගන්න පුළුවන්කම ලැබුණා නම් ඒක ලොකු ජයග්‍රහණයක්. මොකද මතක තියාගන්න බණ්ඩාරනායක මැතිතුමා 1952 පක්ෂය ආරම්භ කරපුවම ඔහුට ගන්න පුළුවන් වුණේ ආසන 9ක් කියලා මගේ මතකයේ තිබෙන්නේ. ඒ වගේම මතක තියාගන්න 1970 දී එක්සත් ජාතික පක්ෂයට ලබා ගන්න පුළුවන් වුණේ ආසන 18ක් වගේ එකක්. ඒ වගේම ඊට පස්සේ සමගි ඒ කාලේ තිබුණු ශ්‍රීමා බණ්ඩාරනායක මැතිණියගේ පක්ෂය සමගි පෙරමුණ කියලා මගේ මතකයේ තිබෙන්නේ සමගි පෙරමුණ ආසන 8ට බැස්සා. ඉතින් සජිත් ප්‍රේමදාස මැතිතුමා මේ සියලු අභියෝගත් එක්ක ඔහුට පුළුවන්කම ලැබුණා ආසන 54ක් ජයග්‍රහණය කරන්න. ඉතින් ඒක ලොකු සංවිධාන ශක්තියක්. දෙවනි පියවර අපි පළාත් සභාවට මුණ දෙන එක. පළාත් සභාව වෙනුවෙන් ආයුධම්පත් කැඳවීම ලබන සතිය වෙනකොට අපි ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා. ඒකට සුදුසු පුජ්‍යලයන් තෝරා ගැනීම අපි දැම්මම පටන් ගන්නවා. ඒත් එක්කම රටේ ඊළඟ සංවිධානය කරන්නත් අපි දැන් වැඩ පිළිවෙලක් උදාගෙන යනවා. තුන්වෙනි අදියර තමයි අපේ තිබෙන්නේ 2024 අවසාන එළවෙන ජනාධිපතිවරණය. හොඳයි අපි දකිනවා ඔබතුමාලා ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහත්මයා ලබාගත් ඡන්ද ප්‍රමාණයට භාගයකටත් අඩුවෙන් තමයි ඡන්ද ලබා ගන්නේ. ඉතින් ජනතාව ඔබතුමාලා පිළිබඳව තියෙන විශ්වාසය අඩුවීමක් නෙමෙයිද මෙතන වෙලා තිබ්බේ? නෑ ඒ ඡන්ද දිහා බලපුවාම කාරණා කීපයක් තිබෙනවා. එකක් තමයි අපි ඒ වෙලාවේ ඒකාබද්ධ විපක්ෂයක් හැටියට ජනාධිපතිවරණයට මුණ දුන්නේ. එතකොට ඒ මොහොතේ උතුරේ ද්‍රවිඩ ඡන්ද සහ සමහර මුස්ලිම් ප්‍රදේශවල ඡන්ද මේ පාර්ලිමේන්තු මැතිවරණයේදී විවිධාකාරයක බෙදලා තිබුණා. එක්සත් ජාතික පක්ෂයත් මේ මොහොතේ එකට අපිත් එක්ක වැඩ කරේ. එක්සත් ජාතික පක්ෂෙත් ඡන්ද ප්‍රමාණයක් යම් කිසි විදියක අපිට අඩු වුණා. තුන්වෙනුව මේ බෙදීම නිසාත් යම් ආකාරයක ඡන්ද ප්‍රතිශතයක් ගිහිල්ලා නැහැ. ඒ කිව්වේ විශාලම ඡන්ද ප්‍රමාණය ලංකා ඉතිහාසයේ ඡන්ද ප්‍රකාශ නොකර හිටපු. ඒ ප්‍රතිශතේ වාර්තා වුණේ මේ පාර්ලිමේන්තු මැතිවරණේ. ඒත් එක්කම තව කාරණයක් තිබුණා. ඡන්ද පොළට ගිහිල්ලා ඡන්දය අවලංගු කරපු නැත්තම් හිතාමතාම විය යුතුයි. සමහර වෙලාවට අහම්බෙන් සිදුවන සිදුවීමුත් තිබෙනවා. අවලංගු වෙන ඡන්ද ප්‍රමාණය ලක්ෂ 7ක් විතර වෙලා තිබෙනවා. මේ සියලු කාරණා සලකා බලනකොට මට හිතෙන්නේ යම් ආකාරයකින් මේ පවතින ගැටුම් අර්බුදත් එක්ක අපිට යම්කිසි පණිවිඩයක් දුන්නා එකට එකතු වෙලා ආපහු නැගිටපල්ලා කියලා. ඉතින් ඒ අභියෝගය අපි බාර අර ගන්නවා. අපි මේකෙන් නැගිටිනවා මිසක වැටෙන්නේ නැහැ. අපි අඩිය තිබ්බේ බිඳුවෙන්. හැබැයි අපි දැන් බිඳුවේ ඉඳලා උඩට ඇවිල්ලා තිබෙනවා. දැන් එතන ඉඳලා අපි ඊළඟ ඉලක්කයට යන එක තමයි සැලසුම. අපි දකිනවා මහනුවර ප්‍රදේශයෙන් ඡන්ද 50000ක් විතර ප්‍රතික්ෂේප වෙනවා. ඒ වගේම මුළු ලංකාවෙම ලක්ෂ 7ක් විතර ප්‍රතික්ෂේප වෙනවා. ඇත්තටම ඡන්දදායකයෝ මෙච්චරටම බුද්ධිමත් නැත්te එහෙම නැත්නම් මෙතන වෙනම ක්‍රියාමාර්ගයක් සිද්ධ වුණාද? මම නම් හිතන්නේ ඡන්දදායකයන් බුද්ධිමත් නැතුව නෙවෙයි. ප්‍රධාන වශයෙන්ම කාරණා දෙකක් වෙලා තිබුණානේ. පාවිච්චි වෙච්ච නැති ඡන්ද ප්‍රමාණයේ බහුතරයක් මම හිතනවා එක්සත් ජාතික පක්ෂය සහ ඒ ආශ්‍රිතව ඡන්ද ප්‍රකාශ කරන ජනතාව. ඒ අයගේ තමයි බහුතරයක් ඡන්දෙට නොගියේ. ඒගොල්ලෝ කියන පණිවිඩය අපි තේරුම් ගන්න ඕන. ඒක තමයි බෙදීම නිසා අපි යන්නේ නැහැ. උඹලා ආපහු එකට එකතු වෙලා හරි නැත්නම් නිවැරදි පාරකට ඇවිල්ලා හරි වරෙල්ලා කියලා තමයි මේ පණිවිඩය එක පැත්තකින් දීලා තිබුණේ. දෙවෙනි කාරණේ තමයි ඡන්ද පොළට ගිහිල්ලා ලක්ෂ 7ක්
ඡන්ද ප්‍රතික්ෂේප වෙන මට්ටමින් පාවිච්චි කරලා තිබෙනවායි කියන එක නොදැනවත්කම නෙවෙයි. මොකද ජනාධිපතිවරණය ගන්න. ජනාධිපතිවරණයේදී ලක්ෂයයි එකමාරයි අතර ප්‍රමාණයක් මං හිතන්නේ අවලංගු වෙච්ච ඡන්දාවේ. ලංකා ඉතිහාසයේ වැඩිම ප්‍රතිශතය මේක. ඒතකොට ලංකාවේ මිනිස්සු හරියටම ඡන්දේ තෝරලා දෙන්න දන්නවා. දැන් ජනාධිපතිවරණ උදාහරණයකට ගත්තොත් පක්ෂ දෙකේම නැත්තම් පුජ්‍යලයන් දෙදෙනාගේම ගෝඨාභය රාජපක්ෂ හා සජිත් ප්‍රේමදාස කියන ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයන් දෙදෙනාගේම ලකුණු තිබුණේ කොලේ මැද. දිග කොලයක මැද. හරියටම ලකුණු කරලා තිබුණේ කෝටි 32 ලක්ෂයක් ජනතාව දෙපැත්තටම. වරද්දලා තිබුණේ නැහැ. එහෙමනම් ඡන්දදායකයන් මං හිතන්නේ බුද්ධිමත් නොවේයි කියලා. මේකේ උනේ විරෝධය පළ කිරීම. මේ කාරණා 3-4ම අපි හොඳින් වටහාගෙන තිබෙනවා. හොඳයි ඉතින් ඒ කාරණා 3-4ම හොඳින් වටහාගෙන තිබෙනවා නම් ඔබතුමාලා ඒ වෙනුවෙන් සැලසුම් කරලා තියෙන ඉදිරි සැලසුම් මොනවද? පළවෙනිටම අපි කරන්න උත්සාහ කරන්නේ අපේ පක්ෂ සංවිධාන ව්‍යූහයක් හදන එක. ඇත්තටම කිව්වොත් මේ පාර්ලිමේන්තු මැතිවරණයට අපි ආවේ එවැනි කිසිදු බිම් මට්ටමේ සංවිධාන ව්‍යූහයක් නැතුව. එක්සත් ජාතික පක්ෂයේ සංවිධාන ව්‍යූහය අපේ පැත්තට වැඩ කරන්න හැරුණා විතරයි. ඒක නිල වශයෙන් සමගි ජන බලවේගයේ සංවිධාන ව්‍යාපාරයක් නෙවෙයි. ඉතින් සමගි ජන බලවේගය දැන් අපි මේ දවස්වල අපේ සංවිධාන ව්‍යූහය සකස් කරනවා. ඒ කියන්නේ අපි කොහොමද බිම් මට්ටමේ සංවිධාන හදන්නේ? අපි කොහොමද දිස්ත්‍රික්ක සංවිධාන හදන්නේ? කොහොමද අපි ආසන මැතිවරණ මෙහෙයුම් කරන්න සංවිධාන වැඩපිළිවෙල යොදාගන්නේ? අපේ වෘත්තීය සමිති, අපේ ශිෂ්‍ය ව්‍යාපාර, අපේ අනිකුත් වෘත්තීය වේදීන් හා වෙනත් වූ අනික් සංවිධාන හැදීම පිළිබඳ මූලික ව්‍යාපාරය නැත්නම් මූලික සැලසුම අපි දැන් සකස් කරමින් තිබෙනවා. දෙවනුව ඒ අනුව වගකීම් බාර දෙන කණ්ඩායමක් අපි හඳුනා ගන්න ඕනේ. ඒ වගකීම් බාර දෙන කණ්ඩායම දැනටමත් නිශ්චය කරගෙන යනවා කාටද මේ වගකීම් බාර දෙන්නේ. තුන්වෙනුව අපි ඇත්තටම දේශපාලන ව්‍යාපාරය එකක් ඒත් එක පොදුවේ විපක්ෂයක් හැටියට ගොඩනගෙන්නත් ඕනේ. මම විශ්වාස කරනවා ආණ්ඩු විරෝධීව තියෙන සියලු මත එකට එකතු කරන ප්‍රධාන කාර්යභාරයක් සමග ජන බලවේගයට කරන්න වෙයි. මොකද වැඩිම ආසන ප්‍රමාණය දින පක්ෂය හැටියට අපිට ඒක නායකත්වය දෙන්න වෙනවා. එක පැත්තක විපක්ෂ නායකවරයා හැටියට. ඒ ව්‍යාපාරයත් අපි සංවිධානය කරන්න බලාපොරොත්තු වෙනවා ඉදිරියේ ඉතාමත් කෙටි කාලයකින් මේ අවශ්‍යතාවයන් ඉටු කිරීම වෙනුවෙන්. ඒ වගේම ආණ්ඩුව ගෙනියන මේ සමහරට Tamanට මේ අසීමිත බලය ලබා දීම නිසාම ආණ්ඩුව හිතුවක්කාර විදියට වැඩ කරන්න ඉඩ තියෙනවා. ඒත් එක මේ බලය තමන්ගේ දේශපාලන ව්‍යාපාරයේ වෙනුවෙන්ම පාවිච්චි කරමින් ජනතාවගේ අපේක්ෂාවන් බිඳ දමන්න ඉඩ තිබෙනවා. ඉතින් ඒ නිසා ඒවා වළක්වා ගැනීම සඳහා වුත් ජාතික ව්‍යාපාරයකුත් අපි ක්‍රියාත්මක කරන්න ඕනේ. ඉතින් මේ කාරණා පිළිබඳව දැන් කතිකාවක් ආරම්භ කරලා තිබෙන්නේ. හොඳයි අපි දකිනවා මේ සමගි ජන බලවේගයේ മന്ത്രിවරුන් කිහිප දෙනෙක්ම පසුගිය කාල සීමාවේදී එක්සත් ජාතික පක්ෂයේ සමාජිකත්වයෙන් ඒ වගේම සිරිකොතින් මේ හැම දෙයකින්ම ඉවත් කරා. ඉතින් ඒ മന്ത്രിවරුන්ට සමගි ජන බලවේගයට සහයෝගය දුන්නා කියලා අසාධාරණයට ලක් වෙච්ච හෝ ඒ කියන්නේ යම්කිසි ප්‍රශ්නයක් ඇති වෙච්ච മന്ത്രിවරුන්ට ඔබතුමාලා දැන් ගන්න පියවර මොකද්ද? මේ වෙනකොට එක්සත් ජාතික පක්ෂය සමගි ජන බලවේගයට සහයෝගය දුන්නු පළාත් පාලන ආයතන മന്ത്രിවරුන් 60 ගණනක් සමාජිකත්වයෙන් නිරපලා තිබෙනවා. ඇත්තටම අනිත් අයගේ සමාජිකත්වය නිරපීම අපිට ගැටලුවක් නෙවෙයි. මොකද മന്ത്രിවරුන් හිටපු മന്ത്രിවරුන්ගේ මැති අමතුරුන්ගේ නිරපීම අපිට අදාළ නැහැ. නමුත් අර മന്ത്രിවරුන්ගේ සමාජිකත්වයේ නිරපීම ඉතාමත් අසාධාරණ විදිහට කළා තියෙනවා. සමහර අයට කරුණු විමසලා නැහැ, නිදහසට කරුණු අහලා නැහැ, කෙලින්ම ඔවුන් තනතුරු වලින් ඉවත් කළේ වල. එහෙම කරන්න එක්සත් ජාතික පක්ෂයට අයිතියක් නැහැ. හැම විටම මූලික කාරණාවක් ඉෂ්ට වෙන්න ඕනේ. ඒක තමයි යම් ආකාරයක විනය පියවරක් ගන්නවා නම් ඒ විනය පියවර ගන්න පුජ්‍යලයා සම්බන්ධයෙන් කරුණු දක්වන්න, නිදහස කරුණු ඉදිරිපත් කරන්න ඒ අදාළ පුජ්‍යලයාට ඉඩ දිය යුතුව තිබෙනවා. එසේ නොකර බහුතරයක් එක්සත් ජාතික පක්ෂය ඉවත් කරලා තියෙන හිතුවක්කාර පරිසා බලය අයුතු විදිහට පාවිච්චි කරමින්. දැන් ඒ අය මැතිවරණ කොමසාරිස්තුමාට දන්වලා තිබෙනවා. දැන් අපි ඒ වෙනුවෙන් අධිකරණ ක්‍රියාමාර්ග ඒ හැමදෙනා වෙනුවෙන්ම මේ සතියේ ගන්න දැන් සූදානම් කරලා තිබෙනවා. අපි මේ හැම කෙනෙක් වෙනුවෙන් පෙනී සිටිනවා. ඉතින් අපි අධිකරණ ක්‍රියාමාර්ග අරගන්න වෙන කාරණා නිසා නෙවෙයි. එක්සත් ජාතික පක්ෂයේ කොත්ත්‍යාධිකාරී මණ්ඩලයම සමගි ජන බලවේගයේ පිහිටවිය යුතුයි කියලා ගත්ත තීන්දුවට පටහැනිව වුන් ක්‍රියා කරලා නැහැ. ඔවුන් ක්‍රියා කළා තියෙන්නේ එක්සත් ජාතික පක්ෂයේම කොත්ත්‍යාධිකාරී මණ්ඩලය ගත්ත තීරණයට අනුව. එහෙනම් එවැනි විනය පියවරකට ගන්න බැහැ කියන එක අපි පැහැදිලිව කියනවා. දෙක අපි කියන්නේ එක්සත් ජාතික පක්ෂය තවදුරටත් මේ මහජනයා දුන්නු පණිවිඩයේ තේරුම් ගන්න එපා. එහි නායකයන්ට කියලා තියෙන්නේ බිඳුවට දාලා දැන්වත් වෙනස් වෙන්න කියලා. එතකොට බිඳුවට දාලා දුන්නු ජනමතය පයින් ගසමින් එක්සත් ජාතික පක්ෂය තමන්ගේ ව්‍යවස්ථාව අතරරන් සමාජිකව නිරපනවා නම්, ක්‍රියාකාරීන් නිරපනවා නම්, മന്ത്രിවරුන් නිරපනවා නම් ඒක ජනතා තීන්දුවකට විරුද්ධව එක්සත් ජාතික පක්ෂයේ හැසිරීමක්. ඉතින් අපි කියන්නේ එක්සත් ජාතික පක්ෂයට කරුණා කරලා දැන් අපි එකට වැඩ කරන්න සූදානමක් සහ උවමනාවක්
නැත්නම් හැඟීමක් තියෙනවා නම් කරුණාකරලා මේ අහිංසක පළාත් පාලන මන්ත්‍රීවරුන්ගෙන් මේ දේශපාලන පරිගැනීම නවත්තන්න. නවත්තලා අපි කතිකාවක් පටන් ගමු. අපි එකට වැඩ කරන්න. මොකද අපේ කවුද ප්‍රධාන අපේ දේශපාලන හතුරා? හතුරා වෙන්නේ ආණ්ඩුව. නැත්තම් ආණ්ඩුවේ කොටස්කරුවන්. අපි ආණ්ඩුවේ කොටස්කරුවන් නෙවෙයි. එක්සත් ජාතික පක්ෂය හරියට උත්සාහ කරන්නේ අපි මේ ඔවුන්ගේ විරුද්ධකාරයන් නැහැ. අපි ඔක්කොම එකම ජනමතයකින් ඉන්නේ. එහෙමනම් අපි මේ කරන ක්‍රියාමාර්ගය වහා අත්‍යටවමු. ඒත් එක්කම ඉදිරියේ අපි යම් ආකාරයක සුවදතාවයක් එකඟතාවයක් ගොඩනගා ගන්නවා නම් ඒ ගොඩනගා ගැනීමට පිටුවහලක් වෙනවා මේක නවත්තලා දැම්මොත්. නැතුව ක්‍රියා කරන්න ගියොත් මේ අයට විරුද්ධව එහෙනම් මේක තවත් දුරස් කිරීමක් වෙන්නේ. ඒක එක්සත් ජාතික පක්ෂයේ නායකයන් මතක තබා ගත යුතුයි. නම් කිහිපයක් යෝජනා වුණා එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සම්බන්ධයෙන් කරු ජයසූරිය මහත්මයා, රවි කරුණානායක මහත්මයා, ඒ වගේම රුවන් විජේවර්ධන මහත්මයාගේ නම් කිහිපයක් යෝජනා වුණා. ඔබතුමා පෞද්ගලිකව කැමති කවුරු නායකයා වෙනවටද? ඇත්තටම එක්සත් ජාතික පක්ෂයට ඔය හුඟක් දෙනකොට නායකත්වය දෙන්න බෑ. යම් ආකාරයක කරු ජයසූරිය මහතා ගැන මේ සතියේ කරුණු පහළ ප්‍රකාශ වෙලා තිබුණා මාධ්‍යවල. එක්සත් කරු ජයසූරිය මහතා පිළිබඳව ප්‍රකාශ මේ මාධ්‍ය ප්‍රකාශ වුණත් ඒක එක්සත් ජාතික පක්ෂයේ නායකයා වත්මන් නායකයා හෝ එක්සත් ජාතික පක්ෂයේ කුටි අධිකාරී මණ්ඩලයේ කතාවක් නෙවෙයි. මැදිහත් කරුවෙක් හැටියට කරු ජයසූරිය මහතා පිළිබඳව අපිට එහෙම නරක සිතුවිල්ලක් නැහැ. නමුත් අනිත් කාටවත් පුළුවන් ද එක්සත් ජාතික පක්ෂයට රටට ජාතික නායකත්වයක් දෙන්න? අපි ඉල්ලන්නේ එච්චර දුර යන්න එපා. ජනමතය දිහා බලලා සජිත් ප්‍රේමදාස මහතාට මේ වගකීම බාර දෙන්න. බාර දීලා ඔව් හරහා මේ සියලු ජන කොටස් එකට එකතු කරන්න අපි ක්‍රියා කරමු. හැබැයි එක්සත් ජාතික පක්ෂය පිරිසුදු කළ යුතුයි. ඒක අපි කියනවා. මොකද ජනතාව ප්‍රතික්ෂේප කරපු නායකයන් ගණනාවක් ඉන්නවා. ඔවුන් එළියට ගිහිල්ලා එක්සත් ජාතික පක්ෂයට නව පාලනයක් ගෙනියන්න, නව වැඩපිළිවෙලක් ගෙනියන්න. ඒ වගේම එක්සත් ජාතික පක්ෂයට නව පියවරක් ආරම්භ කරන්න ඉඩ දෙන්න ඕනේ. එතනයි අපි ඉන්නේ. හොඳයි, මගේ අවසන් ප්‍රශ්න දෙක තමයි මම ඔබතුමාගෙන් අහන්නේ. මගේ පළවෙනි ප්‍රශ්නේ තමයි ඔබතුමා විශ්වාස කරන විදිහට ඇතමුණු ප්‍රකාශ කරනවා පළාත් සභාව කියන්නේ නිෂ්ඵල දෙයක් කියලා. පළාත් සභාව අවශ්‍ය නැහැ. දැන් මේ කාලෙත් පළාත් සභාව රටේ ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඉතින් ඒ තියෙද්දිත් රටේ යාන්ත්‍රණය ඉතාම හොඳින් ඉදිරියට ක්‍රියාත්මක වෙලා යනවා. ඒ නිසා ප්‍රශ්නයක් නැහැ. පළාත් සභාව කියන්නේ ජනතාවගේ මුදල් අනවශ්‍ය විදිහට ආපහු නාස්ති කිරීමක් කියලා. ඒ නිසා පළාත් සභාව අවශ්‍ය නැහැ කියලා කියනවා. ඔබතුමා මේ ගැන මොකද කියන්නේ? මට සමගි ජන බලවේගයේ හැටියට පුද්ගලික ප්‍රකාශයක් කරන්න බෑ. පක්ෂය මේ සම්බන්ධයෙන් කිසිදු තීරණයක් මේ වනකොට අරගෙන නැහැ. නමුත් මම පිළිගන්නවා මේ රටේ ජනතාවගේ බහුතරයක් පළාත් සභාව ගැන ඒ තරම් මිහිරි අත්දැකීමකින් නෙවෙයි තියෙන්නේ. අමිහිරි කාරණා කතා කරන්නේ. මුදල් නාස්තිය ගැන, පරිපාලනයේ කාර්යක්ෂමතාවයේ බිඳ වැටීම ගැන, ඒත් එක්කම නිශ්චිතව වැඩපිළිවෙලක් නොමැතිව නිකන් කාර්ය මණ්ඩල හදන්න, ඒ වගේම ගොඩනැගිලි හදන්න, නඩත්තු කරන්න වියදම් කරන නාස්තියක් කියලා මහජනයා කතා කරනවා. මේක ආවේ ඇත්තටම උතුරේ ඇතිවෙච්ච ප්‍රශ්නෙට දේශපාලන විසඳුමක් හැටියටනේ. හැබැයි උතුරට විතරක් පළාත් සභාව ගේන්න බැරිකම නිසා එවකට සිටි ජනාධිපතිවරයා සහ ආණ්ඩුව පළාත් සභාව කියන එක මුළු රටටම බලය බෙදන කාරණයක් වශයෙන් 13 වෙනි විවස්ථාවෙන් ගෙනාවා. හැබැයි අවුරුදු ගණනාවක් මේකේ ප්‍රැක්ටිස් එක අපි බලලා තිබෙනවානේ. ඒ කියන්නේ ක්‍රියාත්මක භාවය දිහා බලපුවා නම් ඒ තරම් සාර්ථක ප්‍රතිඵල අත් කරලා දීලා නැහැ. ඒ ගැන නැවත හිතන්න පුළුවන්. එහෙනම් ඒ වෙනුවට මොකද්ද කරන්නේ? පළාත් පාලන ක්‍රමය ශක්තිමත් කරනවද? එහෙම නැත්නම් වෙනත් විකල්පයකට යනවාද කියලා. ඒක ආණ්ඩුවත් දැන් ආණ්ඩුවට 3න් 2ක් තිබෙනවා. ඒක තමයි මම කියන්නේ ආණ්ඩුව හිතුවක්කාර විදියට නෑ මේ සියල්ල ඕනේ නෑ කියනවා නෙවෙයි. ඒ පාර්ශවයන් එක්ක කතා කරලා මං හිතන්නේ පහළ මට්ටමකට බලය බෙදන පහළ මට්ටමකට තවදුරටත් පළාත් පාලන ක්‍රමය ශක්තිමත් කරන වැඩපිළිවෙලට ගියොත් මේකේ ඵලදායීත්වය පිළිබඳ මහජනතාවත් සතුටු වෙයි. හොඳයි, මගේ අවසාන ප්‍රශ්නේ තමයි අපි දකිනවා විවිධ පාර්ලිමේන්තුවල විවිධ මන්ත්‍රීවරු විවිධ විදිහට හැසිරුණා. අපි දැක්කා කලින් පාර්ලිමේන්තුවේ මිරිස් කුඩු ගහ ගන්නවා, ඒ වගේම කතානායකවරයාගේ පුටුවට වතුර හලනවා, අර පොඩි ළමයි වගේ සෙන්කෝලේ උස්සගෙන පාර්ලිමේන්තුවේ මේ අත දුවනවා, ඒ වගේම පාර්ලිමේන්තුවේ සභාගර්භයේ මැදට ඇවිල්ලා නිදා ගන්නවා. මේ වගේ විවිධ වූ කාරණා පාර්ලිමේන්තුවේ සිද්ධ වුණා. ඔබතුමත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්, අපිට බැරි වෙයිද අපේ රටේ පාර්ලිමේන්තුවේ අභිමානය මේක නෙමෙයි, අපේ රට පාර්ලිමේන්තුව, අපේ රටේ පාර්ලිමේන්තුව ඉතාම හොඳ ශිෂ්ටවත් පාර්ලිමේන්තුවක් කියන එක ලෝකයට පෙන්නලා ලෝකයේ ඉදිරියේ යම් අපේ රටේ පාර්ලිමේන්තුවට ඇති වෙලා තියෙනවා යම් කිසි ප්‍රතිරූපයක්. මේ ප්‍රතිරූපය වෙනස් කරන්න අපිට මේ 9 වෙනි පාර්ලිමේන්තුවෙන්වත් බැරි වෙයිද අපේ 9 වෙනි පාර්ලිමේන්තුවත් තාමත් පොඩි ළමයි වගේ හැසිරෙයිද? සමගි ජන බලවේගයේ ඉතාමත් පැහැදිලිව තීන්දුවක් කරමිලා තියෙනවා. ඒක තමයි අපේ පාර්ලිමේන්තුවේ බිඳ වැටිච්ච ජනතා විශ්වාසය යලි ගොඩනැගිය යුතුයි කියලා. මම පිළිගන්නවා පහුගිය පාර්ලිමේන්තුව තුළ හැසිරිච්ච ආකාරය, ඒ වගේම ක්‍රියාත්මක වුණු ආකාරය සහ පාර්ලිමේන්තුවේ අවස්ථා ගණනාවකදී සිද්ධ වුණු සිදුවීම් පිළිබඳව ජනතාව ඊතරම් ප්‍රසාදයක් නැහැ. ඒ නිසා තමයි සමහර විට අර සමාජ මාධ්‍ය ජාලවල එහෙම කිව්වේ අපිට පාර්ලිමේන්තුවක් එපා.
ඒ වගේම මම දැක්ක එක සිද්ධියක් එක අවස්ථාවක් කියලා දෙනවා පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඔක්කොටම අපහාස කරලා 225ක් මරාගෙන මැරෙන්න ඕනේ. අන්න ඒ වගේ අදහස් සමාජයෙන් ප්‍රකාශ වෙන්නේ ඒ නිසා. ඒ නිසා මම හිතනවා මේ පාර්ලිමේන්තුව මේ කාරණේ ගැන දැඩිව හිතන්න ඕනේ. මමගේ විශ්වාසය නම් පාර්ලිමේන්තුවක් ගෞරවය ආරක්ෂා වෙන්න ඕනේ. මන්ත්‍රීවරුන්ගේ ඒ ගෞරවය රැකෙන්නේ පාර්ලිමේන්තුව තුළ හැසිරෙන ආකාරය අනුව. එහි වගකීම කතානායකතුමත් පක්ෂ නායකනුත් දෙගොල්ලම බාර ගන්න ඕනේ. සමගි ජන බලවේගයේ හැටියට අපි ලෑස්ති පාර්ලිමේන්තුවේ ඒ පාර්ලිමේන්තුව පිළිබඳ බලන් ඉන්න ජනතාවගේ ගෞරවය ආරක්ෂා වෙන විදිහට ක්‍රියා කරන්න. අපිටත් ඕනේ මේ පාර්ලිමේන්තුව කියන්නේ වාද විවාද කරන තැනක් විය යුතුයි. අදහස් සුදහස් ප්‍රකාශ කර ගන්න ඕනේ. හැබැයි ඒවාට තියෙන සම්ප්‍රදායික සම්මතයන් අනුව එහෙම නැතුව ගහ මරා ගන්න, බෝතල් විසි කර ගන්න, එහෙම නැතුව කඩාකප්පල් කරන්න, මිරිස් කුඩු ගහ ගන්න නෙවෙයි ජනතාව බලය දුන්නේ. ජනතාව බලය දුන්නේ වාඩි වෙලා විවස්ථාදායක සභාවක් හිටියට ක්‍රියා කරන්න. ප්‍රධාන කාරණා දෙකක්. එකක් තමයි ජනතාව වෙනුවෙන් නීති සම්පාදනය කරන්න, දෙක තමයි ජනතාවගේ බදු මුදල් හරියාකාරව පරිපාලනය කරන්න. මේ දෙක කරන්නේ නැතුව වෙන විකාර කරනවට ජනතාව කැමති නැහැ. ඒ නිසා සම්ප්‍රදායික තත්ත්වය රකිමින් පාර්ලිමේන්තුවට ගෞරවය ආරක්ෂා කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු හැටියට කොයි විදිහට හැසිරෙන්න ඕන කියන කාරණය පිළිබඳව මම හිතනවා මීට වඩා දැඩි ලෙස පක්ෂ නායකින් සහ කතානායකතුමා ක්‍රියා කරන්න ඕන වගේම සමගි ජන බලවේගයත් මේ වෙනුවෙන්ම කැප වෙලා වැඩ කරන්න සූදානම්. හොඳයි අද දවසේදී අපේ වැඩසටහනට එකතුනේ සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක ඒ වගේම පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අතනායක මැතිතුමා. අපි ඔබතුමාට බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා අද දවසේදී අපේ වැඩසටහනට සම්බන්ධ වීම සම්බන්ධයෙන්.